අපේ හාමුදුරුවනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP Education ආයතනය එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාගාපේක්ෂක අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ යහපත සුබසිද්ධිය අපේක්ෂා කරමින් DP ප්‍රාචීන අධ්‍යාපනය වැඩසටහන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඔබ වෙත ගෙනෙනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය 3 වන ප්‍රශ්න පත්‍රය පාලි සාහිත්‍ය ඉතිහාසයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ අවසන් පාඩම් කිහිපය තුලයි අපි රැඳී ඉන්නේ. ඉතින් මේ ප්‍රාචීන අවසාන විභාගයට નિયમિત විෂය නිර්දේශය පාලි සාහිත්‍යයට අදාළව ඊටම පුළුල් පාලි සාහිත්‍යයේ නොයෙක් පැතිකඩ ආවරණය වන ආකාරයෙන් සකස් කළ විෂය නිර්දේශයක් නිසාවෙන්ම එම සාහිත්‍යයට අදාළ විවිධ කරුණු පිළිබඳව අපට අපගේ අවධානය යොමු කිරීමට සිදු වුණා. මූලික වශයෙන් අපේ පාඩම් මාලාව තුල වැඩි බරක් යොමු කරමින් අපි ප්‍රාචීන මධ්‍යම විභාගයේ සාහිත්‍ය පාඩම් මාලාවේදී හැදෑරුවාට වඩා ගැඹුරින් පාලි ත්‍රිපිටක සාහිත්‍යයේ හෙවත් දේශනා පාළිය පිළිබඳව අපි තොරතුරු කතා බහ කළා. එනෙක් බිතුව ප්‍රාචීන මධ්‍යම විභාගයේදී අපි අවධානය යොමු කළේ පාලි අට කතා සාහිත්‍යය පිළිබඳව උවත් ප්‍රාචීන අවසාන විභාගයේ විෂය නිර්දේශය සඳහා අට කතා සාහිත්‍යය ඍජුවම සම්බන්ධ නොවන නිසා අපි පාලි ටීකා සාහිත්‍යය පිළිබඳව දෙවනුවට අපේ අවධානය යොමු කළා. මේ පාලි ත්‍රිපිටක සහ ටීකා සාහිත්‍යයන්ගෙන් නික්බිතිව පාලි කාව්‍ය සාහිත්‍යයේ වැදගත්ම කොටසක් ආවරණය වන පාලි වංශ කතා සාහිත්‍ය පිළිබඳවත් ඉනික්බිතිව ව්‍යාකරණ ග්‍රන්ථ සාහිත්‍යය පිළිබඳවත් එවැගේම ප්‍රකරණ ග්‍රන්ථ ආදී පිළිබඳවත් අපි තොරතුරු කතා බහ කරගෙන ආවා මේ පාඩම් මාලාව ඔස්සේ. අද දවසේ අපේ සූදානම පාලි සාහිත්‍යයට අන්තර්ගත වන තවත් විශේෂ මාතෘකාවක් පිළිබඳ අපගේ අවධානය යොමු කිරීමට. මේ හුදෙක් පාලි සාහිත්‍යයට පමණක් නොවේ ප්‍රාචීන භාෂාවන් හදාරන අය හැටියට අපට සිංහල වගේම සංස්කෘත සාහිත්‍යය වලට අදාළවත් හදාළ යුතු අනු සාහිත්‍යයක් වශයෙන් සඳහන් කළ යුතුයි. අද දවසේ අපේ මාතෘකාව බවට පත් වෙන්නේ මේ 109 වන පාඩමේදී පාලි සංදේශ කාව්‍ය. පාලි සංදේශ කාව්‍ය පිළිබඳව තමයි අද දවසේ අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. මුලින්ම අපි මේ මාතෘකාව අවබෝධ කරගත්තොත් පාලි සංදේශ කාව්‍ය. පාලි භාෂාවෙන් රචනා වූ සංදේශ කාව්‍යයන් පිළිබඳව මෙහිදී අපේ අවධානය යොමු වන නිසා අපි ඒ සාහිත්‍යය පාලි කියන වචනයෙන් විශේෂණ කොට ගන්නවා.
එහෙම නැත්නම් පාලි කියන විශේෂණයත් සමග තමයි අපි මෙතනදී සංදේශ කියන වචනය භාවිත කරන්නේ. පාලි කියන වචනයත් සමග විශේෂ කොටගෙන සංදේශ කියන වචනය භාවිත කරනකොට අපට සිදුවෙනවා මෙතන යම් වෙනස්කමක් සිදු කරන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් සංදේශ කියනකොට අපි ලියන්නේ මෙහෙමනේ. අපි බැඳි අකුරෙන්ම ලිව්වොත් සංදේශ කියනකොට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ මේ විදිහට. මෙන්න මේ සයන්න තමයි බහුලව භාවිත වෙන්නේ. සිංහලෙන් අපි සංදේශ කිව්වත් සංස්කෘතෙන් සංදේශ කිව්වත් මේ සයන්න පාවිච්චි වෙනවා. නමුත් පාලියට ආවේනිකව සංදේශ ගැන කතා කරනකොට අපිට සිදු වෙනවා ඒ සයන්න වෙනස් කරගෙන මෙන්න මේ සයන්න බවට පත් කරගන්න. හේතුව පාලි භාෂාවේ සයනු ගොඩක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඇතුළත් වෙලා තියෙන එක සයන්නක් විතරයි. එනිසා පාලි කියන වචනයෙන් විශේෂ කොට සංදේශ දක්වන සෑම තැනකම සයන්න අපි මේ සයන්න තමයි යොදාගන්නේ. එනිසා තමයි මෙතනත් පාලි කියන නමින් මේක විශේෂ කොට දක්වලා තියෙන්නේ. ඊළඟට සංදේශ කියන එක ගත්තහම සංදේශය සහ සංදේශ කාව්‍ය කියන දෙක අතරේ වෙනස අපි මුලින්ම අවබෝධ කරගත යුතුයි. සංදේශ කියන වචනේ හැදෙන්නේ මේකේ මූලය සංස්කෘතයි. සං කියන උපසර්ගයෙන් පරව දිශ් කියන ධාතුව එකතු වෙලා මේකෙන් හැදෙන පදයක් විදිහට තමයි සංදේශ කියන වචනය බිහි වෙන්නේ. සංපූර්ව දිශ් ධාතුවෙන් තමයි මේ වචනය නිර්මාණය වෙන්නේ. එතකොට මේකෙන් හැදෙන ක්‍රියාපදය තමයි සංදිශති. සංදිශති. මේ සංදිශති කියන ක්‍රියාපදයෙන් අර්ථවත් වෙනවා මනාව කියයි මනාව දක්වයි කියන වගේ අර්ථ අපට සංදිශති කියන වචනයෙන් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. මේකට විග්‍රහ ඉදිරිපත් කරන උදවිය මේ සංදේශ කියන සංස්කෘත වචනය විග්‍රහ කරනවා මෙන්න මේ විදිහට. සං දිශ්‍යතේති සංදේශः. සංදිශ්‍යතේති සංදේශः කියලා තමයි සංස්කෘතෙන් සංදේශ කියන වචනය විග්‍රහ කරලා තියෙන්නේ, විවරණය කරලා තියෙන්නේ. මේකේ අර්ථය අපි බැලුවොත් සංදිශ්‍යතේ මනාකොට දර්ශනය කරයි, මනාකොට පෙන්වයි, මනාකොට දක්වයි කියන අර්ථයෙන් තමයි සංදේශ කියන වචනය මූලිකව භාවිත වෙලා තියෙන්නේ. කොහොම නමුත් සංදේශ කියන වචනයේ භාවිතාව දිහා බලනකොට එහෙම නැත්නම් ඒකේ යූසේජ් එක බලනකොට අපිට පේනවා සංදේශ කියන වචනය එකිනෙකට සමීප අර්ථ කිහිපයකින්ම යෙදිලා තියෙන බව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව ආඥාව, අන, ආරංචිය, පණිවිඩය වගේ අර්ථවල මේ සංදේශ කියන වචනය යෙදිලා තියෙනවා. ඔබ වහන්සේලාට ඒ පිළිබඳව වැඩි දුර අධ්‍යයනය කරන්නට අවශ්‍ය නම් පුළුවන්කම තියෙනවා ශබ්දකෝෂ, විශ්වකෝෂ ආදියත් පරිශීලනය කරලා ඒ අර්ථ තව දුරටත් විමසා බලන්න. ඒකට මෙතනදී අපි ඒ තරම් ගැඹුරින් මේ පිළිබඳව කතා කරන්න අපේක්ෂා කරන්නේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද සිංහල සංදේශ සාහිත්‍ය පිළිබඳව සහ සංස්කෘත සංදේශ සාහිත්‍ය පිළිබඳව අධ්‍යයනය කරනකොට ඒ පිළිබඳව මීට වඩා ගැඹුරින් තොරතුරු කතා කරන නිසා. එතකොට අපි පාලි සාහිත්‍යයේ අන්තර්ගත සංදේශ කාව්‍ය කියලා ගත්තාම ඊළඟට මෙන්න මේ තියෙන අවසාන වචනය විශේෂයි මෙතනදී. අපි සාහිත්‍යයේදී කතා කරන්නේ සංදේශ කාව්‍ය ග්‍රන්ථ ගැන පමණයි මෙතනදී.
ඒ කියන්නේ කාව්‍ය ග්‍රන්ථ නොවන සංදේශත් තියනවද? තියෙනවා. කාව්‍ය ග්‍රන්ථ වලට අයත් නොවන නමුත් සංදේශ වශයෙන් සලකනු ලබන ඒවා ඕනතරම් පාලි සාහිත්‍යයේත් ඇතුළත් වෙලා තිනවා. ඊට අමතරව සිංහල සාහිත්‍යයේත් අපිට දකින්න පුළුවන්. යමක් සංදේශයක් වූ පමණින් එය සංදේශ කාව්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. සංදේශයක් බවට පත්වන හැම එකක්ම සංදේශ කාව්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපි ලියන ලියුම් උනත් සංදේශ කාව්‍ය ගණයට අපිට ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. කවුරු හරි කෙනෙක් කොහේ හරි ඉන්න කෙනෙකුට ලියුමක් ලිව්වත් ඒකත් කාව්‍යයක් වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. සංදේශ කාව්‍යයක මූලිකව අන්තර්ගත විය යුතු ලක්ෂණ සමූහයක් තියෙනවා. එකී ලක්ෂණ සමූහයෙන් සමන්විත වන ග්‍රන්ථයක් තමයි අපි සංදේශ කාව්‍යයක් හැටියට සලකනු ලබන්නේ. කාව්‍ය කියන එක විග්‍රහ කරනකොට අපි පාලියේදී තරම්ම මේ ගැන කතා නොකලා වුවත් සංස්කෘත ආලංකාරිකයෝ ඒ වගේම සංස්කෘත කාව්‍ය ගැන කතා කරන අය මේවා නොයේ කොටස් වලට බෙදලා තියෙනවනේ. එක බෙදීමක් තමයි මේ කාව්‍යවල තියෙන භාෂාව අනුව මේවා බෙදනවා ගද්‍ය, පද්‍ය සහ චම්පු කියලා. භාෂා ස්වරූපය අනුව තමයි මේ බෙදීම සිද්ධ කරන්නේ. යම් කාව්‍ය ග්‍රන්ථයක් හුදු ගද්‍යයෙන් පමණක් රචනා කළහොත් එම කාව්‍ය ග්‍රන්ථය ගද්‍ය කාව්‍යයක් හැටියට සලකනු ලබනවා. ඒ වගේම පද්‍යයෙන් රචනා කරනු ලබන ග්‍රන්ථය පද්‍ය කාව්‍යයක් හැටියටත් සලකනු ලබනවා. මූලිකව හැඳින්වීමක් මම මේ කරන්නේ. ඊළඟට චම්පු කාව්‍යයක ලක්ෂණය තමයි ගද්‍ය පද්‍ය සම්මිශ්‍රණය වන ආකාරයෙන් නැත්නම් ගද්‍ය පද්‍ය දෙකම යොදාගෙන රචනාව සිදු කිරීම. ගද්‍ය පද්‍ය දෙක යොදාගත් පමණින් චම්පු කාව්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකෙදි තව සම්පූර්ණ වෙන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. ඒව ගැන ඔබ වහන්සේලා සංස්කෘත සාහිත්‍යයේදී අධ්‍යයනය කරනවා. ඒ නිසා මෙතනදී වැඩිපුර විස්තර කරන්නේ නැහැ. මූලික ලක්ෂණ තමයි මේ සඳහන් කළේ. ඔට ගද්‍යයක අපට දකින්න ලැබෙන මූලික ලක්ෂණය ගද්‍යයෙන් රචනා කිරීම, පද්‍ය කාව්‍ය පද්‍යයෙන් රචනා කරනවා වගේම චම්පු කාව්‍ය ගද්‍ය පද්‍ය දෙකෙන්ම රචනා වෙනවා. ඊළඟට තවත් බෙදීමකට අනුව අපිට මේවා බෙදා ගන්න පුළුවන්. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය විදිහට. ශ්‍රව්‍ය කාව්‍ය සහ දෘශ්‍ය කාව්‍ය විදිහටත් අපිට මේවා බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රව්‍ය කාව්‍ය කියන්නේ මොනවාද? දෘශ්‍ය කාව්‍ය කියන්නේ මොනවාද? ශ්‍රව්‍ය කාව්‍ය කියලා ගත්තාම අපි ඔය කතා කරන ගොඩාක් ඒවා අයිති වෙන්නේ ශ්‍රව්‍ය කාව්‍ය වලට. ශ්‍රව්‍ය කියලා කියන්නේ කනින් අහන්න විතරක් තියෙන ඒවට කියනවා ශ්‍රව්‍ය. දෘශ්‍ය කියලා කියන්නේ එතනින් එහාට ගිහිල්ලා ඔය නාට්‍ය නාටක ආදී ග්‍රන්ථ වලට අපි කියනවා දෘශ්‍ය කාව්‍ය කියලා. ඔහොම කතා කරගෙන යනකොට ඔය සාහිත්‍ය ඇතුලේ අපිට හම්බ වෙන විශේෂ කාව්‍ය වර්ගයක් තියෙනවා තවත්. ඒවට අපි කියනවා ඛණ්ඩ කාව්‍ය කියලා. මෙන්න මේ ඛණ්ඩ කාව්‍ය කියන ගණයට තමයි සංදේශ කාව්‍යයත් අයිති වෙන්නේ. සංදේශ කාව්‍ය ගත්තාම සංදේශ කාව්‍යයත් අයිති වෙන්නේ ඔන්න ඔය කියන ඛණ්ඩ කාව්‍ය කියන ගණයට. ඔය ඛණ්ඩ කාව්‍ය වල දකින්න පුළුවන්කම තියෙන මූලික ලක්ෂණය තමයි දැන් අර මහා කාව්‍ය වල වගේ යනකොට නම් මහා කාව්‍ය වල එකකට එකක් සම්බන්ධ වෙච්ච කරුණු රාශියක් තමයි ඉදිරිපත් කරගෙන යන්නේ.
ඒ වායේ ඇතුළත් වෙලා තියෙන පරිච්ඡේද ගත්තාමත් ඒ පරිච්ඡේද වල එන තොරතුරු එකකට එකක් සම්බන්ධයි. මූලික කතන්දරයක් මුල් කරගෙන තමයි මුලපටන් අග දක්වා කෘතිය දිව යන්නේ. නමුත් ඛණ්ඩ කාව්‍ය වල එහෙම නැහැ. ඛණ්ඩ කාව්‍ය වල දකින්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි වෙන් වෙන් අදහස් ඇති පද්‍යයන්ගෙන් යුක්ත වීම, වගේම වෙන් වෙන් වෘත වලින් රචනා වීම. දැන් මහා කාව්‍ය වල එහෙම ගත්තාම එහෙම එක එක වෘත භාවිත කරන්න බෑ. එහෙම භාවිත කරන්න පුළුවන් තැන් තියෙන කිහිපයයි. පොදුවේ ගත්තාම එකම වෘතයකින් තමයි ග්‍රන්ථ මැදයේ නැත්තම් පරිච්ඡේදයේ මැද ගලාගෙන යන්නේ. නමුත් ඛණ්ඩ කාව්‍ය වල එහෙම නැහැ. කලින් වෘතයට වඩා වෙනස් වෘතයකින් ඊළඟ පද්‍ය රචනා කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ මේ ඛණ්ඩ කියන වචනයෙන්ම කියවෙන හැටියට වෘත විදිහට ගත්තත් අර්ථ විදිහට ගත්තත් එකකට එකක් සම්බන්ධ නොවෙනසේ රචනා කිරීමේ හැකියාව තියෙන විශේෂයෙන් ওই ලක්ෂණය අපිට දකින්න පුළුවන් ශතක කාව්‍යවල. ඒ හා සමානවම මේ සංදේශ කාව්‍ය කියන ග්‍රන්ථත් අයිති වෙන්නේ ඛණ්ඩ කාව්‍ය කියන අනු ප්‍රභේදයට අයිති වෙන කාව්‍ය විශේෂයක් හැටියට තමයි අපි මේ සංදේශ කාව්‍යත් සලකනු ලබන්නේ, හඳුනා ගන්නු ලබන්නේ. මම හිතනවා ඒ මූලික හඳුනා ගැනීම ප්‍රමාණවත්ය කියලා මෙතනදී අපිට සංදේශ කාව්‍ය පිළිබඳව හේතුව සංදේශ කාව්‍ය පාලි සාහිත්‍යයට වඩා ජනප්‍රිය වෙන්නේ සිංහල සහ සංස්කෘත සාහිත්‍යයන් වල. සංස්කෘත සාහිත්‍යයේ ආභාෂය මත සිංහල සාහිත්‍යයට වගේම පාලි සාහිත්‍යයට සංදේශ කාව්‍ය ග්‍රන්ථ රචනය පැමිණුණාය කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මේ දෙකේම ඊට වඩා ආවේනික ලක්ෂණ එහෙම නැත්නම් සංස්කෘත සංදේශාවලියෙන් වෙනස් වූ ලක්ෂණ නැතුවා නොවේයි. නමුත් මූලය විදිහට සැලකුවොත් අපිට සංස්කෘත සාහිත්‍යය තමයි මේ මූලය හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඔබ වහන්සේලා ප්‍රාචීන අවසානයේ හදාරනකොට මේ සාහිත්‍යයන් තුන ගැනම අධ්‍යයනය කරන නිසා දීර්ඝ වශයෙන් මූලික හැඳින්වීමක් සිදු කිරීම අනවශ්‍යයි කියලා කල්පනා කරනවා. පාලි සාහිත්‍යයට අදාළව සංදේශ කාව්‍ය ගැන විචාරණ කොට විමසන කොට අපිට මේ පෙරදිග සාහිත්‍යයේ පෙරදිග කියලා කියන්නේ අපි මේ ඉන්දියාව මුල් කරගෙන බිහි වෙච්ච සාහිත්‍යයට අපි කියනවා පෙරදිග සාහිත්‍ය කියලා. එතනදිත් ප්‍රාචීන භාෂාවලට වැඩි නැඹුරුතාවයක් තියෙනවා සහ වැඩි වටිනාකමක් ලැබෙනවා. මෙන්න මේ පෙරදිග සාහිත්‍ය ඇතුලේ අපට දකින්න ලැබෙන සුවිශේෂ සාහිත්‍යාංගයක් විදිහට සංදේශ කාව්‍ය හඳුනා ගන්න පුළුවන්. අපරදිග සාහිත්‍යයේ නම් සංදේශ කාව්‍ය ඇතුළත් වෙලා තිබෙනවාද නැද්ද යන්න වගේ පිළිබඳ මට ඒ තරම් අවබෝධයක් නැහැ. නමුත් පෙරදිග සාහිත්‍යයට අදාළව බලනකොට පෙරදිග සාහිත්‍යයේ ඊටාම සුවිශේෂී සාහිත්‍යාංගයක් විදිහට තමයි සංදේශ කාව්‍ය අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම අපි ප්‍රාචීන භාෂාවන් විදිහට හදාරන ප්‍රධාන භාෂා තුනේම අපට සංදේශ ග්‍රන්ථ අන්තර්ගත වෙලා තිබෙන බව දකින්න ලැබෙනවා. ඊළඟට අපි පාලි සාහිත්‍යයේදී හෝ සිංහල සාහිත්‍යයේදී කතා කරන බොහෝ සාහිත්‍යාංගයන් වගේම මේ සංදේශ කාව්‍ය කියන සාහිත්‍ය අංගයත් සංස්කෘත සාහිත්‍ය ගුරු කොට ගනිමින් බිහි වූ බවට සාධක අපට දැක බලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒකෙන් විනිර්මුක්ත වෙලා නැහැ. අපි ඔය මොන සාහිත්‍යාංගය ගැන කතා කළත් අට කතා ගැන, ටීකා ගැන, එහෙම නැත්නම් වංශ කතා ගැන, ගද්‍ය කාව්‍ය ගැන, ඛණ්ඩ කාව්‍ය ගැන, ශතක කාව්‍ය ගැන, සංදේශ කාව්‍ය ගැන මේ මොනවා ගැන කතා කළත් ඒවට යම් සම්බන්ධයක් එහෙම නැත්නම් යම් මූල බීජයක් සංස්කෘත හෝ වෛදික සාහිත්‍යයේ තුල අන්තර්ගත වෙලා තිබෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. මේක තමයි පෙරදිග සාහිත්‍යයේ අපිට දකින්න ලැබෙන විශේෂිතම ලක්ෂණය. ඔතේ සංස්කෘත සාහිත්‍යයේ තියෙන මූල බීජ හෝ පූර්වාදර්ශ වලින් බැහැර වෙලා මේ එකදු සාහිත්‍යයක් ගැනවත් අපට අධ්‍යයනය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ.
ඒ බොහෝ සාහිත්‍යයන් ගත්තාම යම් ඒවාට ආභාසයේ සපයපු ග්‍රන්ථාවලියක් හෝ මූල බීජ සපයපු සිදුවීම් එහෙම නැත්නම් තොරතුරු ග්‍රන්ථ ආදිය සංස්කෘත සාහිත්‍ය එහෙම නැත්නම් වෛදික සාහිත්‍ය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ හා සමානවම මේ සංදේශ සාහිත්‍යයේ ඉතිහාසය හොයන උගත්තොත් මේකේ මූලාරම්භය සංස්කෘත සාහිත්‍යයට ආරෝපණය කරනවා සම්බන්ධ කරලා දක්වනවා. පෙරදිග සාහිත්‍යයේ මුල්වරට බිහි වූ සංදේශ කාව්‍ය හැටියට සලකන්නේ නම කියපු ගමන් අපි කවුරුත් දන්න මේඝදූතය. කවුරුත් දන්නවනේ මේඝදූතය රචනා කළේ කවුද කියලා. මේඝදූතය රචනා කරන්නේ සංස්කෘත සාහිත්‍යයේ ඉඳපු මහා කවියා විදිහට සලකන මහා කවි කාලිදාස. තුමාගේ යුගය හැටියට සාමාන්‍යයෙන් සලකන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වෙනි ශතවර්ෂය. කොට මෙන්න මේ ක්‍රිස්තු වර්ෂ 6 වන ශතවර්ෂයේ වාසය කරපු මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතය තමයි සාහිත්‍යාවලියේ ගත්තාම පෙරදිග සාහිත්‍යය තුල මුලින්ම බිහි වෙච්ච සංදේශ කාව්‍ය හැටියට සලකන්නේ. සංදේශය නෙමෙයි සංදේශ කාව්‍ය හැටියට සලකන්නේ. සමහර උගත්තු යම් යම් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා නෑ ඊට කලිනුත් සංදේශ තිබුණා වගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා උනත් දැනට පිළිගත්තු අදහස කාලිදාසගේ මේඝදූතය තමයි පළවෙනිම සංදේශ කාව්‍ය බවට පත් වෙන්නේ කියලා. හැබැයි මේ සංස්කෘත සාහිත්‍යයෙන් මෙලෙස ආරම්භ වුවත් ඒක දේශාන්තර වශයෙන් සහ භාෂාන්තර වශයෙන් ව්‍යාප්ත වෙනකොට මොකද්ද මේ දේශාන්තර ව්‍යාප්තිය කියන්නේ මොකද්ද භාෂාන්තර ව්‍යාප්තිය කියන්නේ? දේශාන්තර ව්‍යාප්තිය කියලා අපි සලකන්නේ දැන් අපි දන්නවා සංස්කෘතය මුල් කොටගෙන මේඝදූතය බිහි වෙන්නේ ඉන්දියාවේ. එතකොට ඉන්දියාවේ මේඝදූතය බිහි වෙච්ච ප්‍රදේශයෙන් බැහැරට මේක ව්‍යාප්ත වෙලා යනකොට උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාව වගේ රටවල් වලට මේක ව්‍යාප්ත වෙලා එනකොට අන්න ඒකට අපි කියනවා දේශාන්තර ව්‍යාප්තිය. රටකින් රටකට ව්‍යාප්ත වීම සහ භාෂාවකින් භාෂාවකට ව්‍යාප්ත වීම. සංස්කෘතයෙන් පාලි භාෂාවට සංස්කෘතයෙන් සිංහල භාෂාවට මෙන්න මේ කියන විදිහට දේශාන්තර වශයෙන් හෝ භාෂාන්තර වශයෙන් මේ සංදේශ කාව්‍ය කියන සාහිත්‍ය අංගය ව්‍යාප්ත වෙනකොට ඒ දේශවාසීන් විසින් සහ ඒ භාෂා පරිශීලනය කරන්න උන් විසින් එකී සංදේශයන්ට ආවේනික ලක්ෂණ එකතු කරලා තිබෙනවා. මූලික ආකෘතිය සංස්කෘතයෙන් ගත්තා වුණාට ඒ සංස්කෘතයේ දක්නට නොලැබෙච්ච යම් ආවේනික වටිනාකම් ඒ සෑම සාහිත්‍යයක් තුලදීම ඒවට එකතු කරලා තියෙන බව විශේෂයෙන් අපි මේ ප්‍රාචීන භාෂා තුනේ සාහිත්‍ය හදාරනකොට අපට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේකේ ඉතිහාසය අපි ගවේෂණය කරනකොට අර මම මුලින් කිව්වා වගේ මේකේ මූල බීජ වෛදික සාහිත්‍යයේ දකින්න ලැබෙනවා කියන එක තමයි සාමාන්‍ය පිළිගැනීම. ඊට අමතරව වීරකාව්‍යවල එන වෛදික සාහිත්‍යයේ දකින්නට ලැබෙන මූල බීජත් වීරකාව්‍යවල අන්තර්ගත වෙලා තියෙන පූර්වාදර්ශයනුත් අරගෙන ඒ ඔස්සේ කාලිදාස මේඝදූතය රචනා කළා කියන එක තමයි සාමාන්‍ය උගතුන්ගේ පිළිගැනීම බවට පත් වෙන්නේ. අපි බැලුවොත් එහෙම මොනවද මේ වෛදික සාහිත්‍යයේ ඇතුළත් වෙලා තියෙන මූල බීජ? ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 108 වෙනි සූක්තයේ සඳහන් වෙන එක ප්‍රවෘත්තියක් තිබෙනවා. සරමා කියන නමින් හඳුන්වපු බැල්ලියකගේ අත පණිවිඩයක් යවපු සිදුවීමක් පිළිබඳව. මෙන්න මෙවැනි තොරතුරු මේ සංදේශ සාහිත්‍යයේ ඉතිහාසය හොයන අය සංදේශවල මූල බීජය හැටියට සලකනු ලබනවා.
ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 108 වෙනි සූක්තයේන සරමා කියන නමින් හඳුන්වපු බැල්ලියකගේ අත පණිවිඩයක් යැවීම පිළිබඳ ප්‍රවෘත්තිය වැනි සිදුවීම් සංදේශ කාව්‍යවල මූල බීජ විදිහට ඇතම් කෙනෙක් සලකනවා. එහෙම නැත්නම් උගත්තු සාමාන්‍යයෙන් පිළිගන්න කාරණයක්. එතනින් මෙහා පැත්තට එනකොට ඔය කියපු මූල බීජ වගේම ඊළඟට වීර කාව්‍ය සාහිත්‍යයේ දකින්නට ලැබෙන පූර්වාදර්ශයනොත් මේ සඳහා ඉවහල් කර ගන්නවා. දැන් අපි කවුරුත් දන්නවා වෛදික සාහිත්‍යය කියලා කියපුවම වෛදික සාහිත්‍යය සම්පූර්ණයෙන් ආගමික සාහිත්‍යයක්. එහෙම නැත්නම් ආගමට බර වෙච්ච සාහිත්‍යයක් තමයි වෛදික සාහිත්‍යය. පසු කාලීන සංස්කෘත සාහිත්‍යය ගත්තාම ඔකේ බෞද්ධ සංස්කෘතය වගේ කොටස් හැරුණුකොට සාමාන්‍ය සංස්කෘත සාහිත්‍යයේ සාතිශය බහුතර කොටස ලෞකික සාහිත්‍යයක් හැටියට තමයි අපි පිළිගන්නේ දකින්නේ. එතකොට මේ වෛදික සාහිත්‍ය නැත්නම් වෛදික සංස්කෘත සාහිත්‍ය ලෞකික සංස්කෘත සාහිත්‍යයේ දක්වා පරිණාමය වෙනකොට ඒකේ අතරමැද අවස්ථාව එහෙම නැත්නම් ඒ වැදගත්ම අවස්ථාව නිරූපණය කරන ග්‍රන්ථ දෙක විදිහට අපි සලකන්නේ මෙන්න මේ වීර කාව්‍ය කියන නමින් හඳුන්වන කෘතිද්වය. එකක් වාල්මීකිගේ රාමායනය, අනිත් පැත්තට මහාභාරතය කියන කෘතිය. රාමායනය මහාභාරතය කියන මේ වීර කාව්‍ය ග්‍රන්ථ දෙක තමයි අර වෛදික සංස්කෘතයෙන් ලෞකික සංස්කෘතයත් කරා පැමිණෙන ගමනේ ඊටාම වැදගත් සම්දිස්ථානයේ විදිහට සලකනු ලබන්නේ. කොට මෙන්න මේ වීර කාව්‍ය ද්වය ඇතුලේ මේ පොත් දෙකේම කියන්නේ මහාභාරතයේත් රාමායනයේත් කියන දෙකේම අපට සංදේශවලට පූර්වාදර්ශ දකින්න පුළුවන්. රාමායනය අරගත්තත් එහෙම රාමායනයේ කියවෙනවා රාම රජතුමත් සීතා කුමරියක් දෙන්න වෙන් වෙලා වාසය කරනකොට රාම කුමාරයාට වනගත වෙලා සීතාවගෙන් වෙන් වෙලා ඉන්න සිද්ධ වෙනවනේ. කොට මේ සීතාවගෙන් වෙන්ව රාම කුමරු වාසය කරන කාලේ රාම කුමාරයා හනුමන් කියන වානර නායකයාගේ අතේ සීතා කුමරියට පණිවිඩයක් එවපු බවට තොරතුරක් රාමායනයේ වාර්තා වෙනවා. මේ දවස්වල රාම රාවණා කතාව ගොඩක් ප්‍රසිද්ධයිනේ. ඉතින් එහෙම තොරතුරක් රාමායනයේ ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට මහාභාරතය ගත්තහමත් මහාභාරතයේ එන ඔය නල දමයන්ති කතා ප්‍රවෘත්තිය ගත්තාම නල දමයන්ති කතා ප්‍රවෘත්තිය ඇතුලේ නල රජතුමා දමයන්ති කුමරිය වෙත ස්වර්ණහංසයෙකුගේ අතේ පණිවිඩයක් යවූ බවට ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තියෙනවා. කොට මේ ප්‍රවෘත්තීන් දෙකම අපට අර මේඝදූතේ රචනා කරපු මහා කවි කාලිදාසයන්ට පූර්වාදර්ශ සපයපු අවස්ථා දෙකක් හැටියට සලකා ගන්න පුළුවන්කම තියෙනවා. සංස්කෘත සාහිත්‍යයේ සංදේශ ග්‍රන්ථ බිහිවීම ගත්තාම එහි මූල බීජ වෛදික සාහිත්‍ය දක්වා දිව යනවා වගේම ඒට අවශ්‍ය පූර්වාදර්ශ අර මූල බීජ තුලින් සංවර්ධනය වෙච්ච පූර්වාදර්ශ වීර කාව්‍ය සාහිත්‍යය ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දෙක ඔස්සේ ගියපු කාලිදාස 6 වෙනි ශතවර්ෂයේදී මේඝදූතය රචනා කරනවා. මේඝදූතය සඳහා පාදක කොට ගන්නේ එක්තරා යක්ෂයෙක්, තරුණ වයසේ ඉන්න යක්ෂයෙක් අලුත විවාහපත් වෙලා එයාට සිද්ධ වෙනවා තමාතින් සිදුවෙච්ච යම් අතපසුවීමක් නිසා සිය බිරිඳගෙන් වෙන් වෙලා සිරගත වෙලා ඉන්නට.
ආන් එහෙම සිරගත වෙලා ඉන්න යක්ෂයා තමන්ගේ ශෝකය, ප්‍රේමය සියල්ල කැටිකොටගත්තු පණිවිඩය වලාකුලක් අතේ සිය ප්‍රියම්බිකාව වෙත යවන ප්‍රවෘත්තිය තමයි මේඝ දූතය තුල ඇතුළත් වෙලා තියෙන්නේ. මේඝය දූතයා කොට ගනිමින් මේ පණිවිඩය යවන ලෙස කාව්‍යය රචනා කොට තිබෙන නිසා මෙය මේඝ දූතය කියන නමින් සාහිත්‍යය තුල ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ තුල මේඝය ගමන් කරන ගමන් මාර්ගය තුල මේ වලාකුළට හමු වන ප්‍රදේශ, ඒ ප්‍රදේශවල දකින්න ලැබෙන විසිතුරු දේවල්, මේ වගේ නොයෙක් දේවල් පිළිබඳ මග වැනුම්, පුර වැනුම් ආදීන් සමලංකృత වනසේ කාලිදාස මේ කෘතිය රචනා කරලා තියෙනවා. මේක තමයි පෙරදිග ඉතිහාසයේ අපට හමු වන පළමු දූත කාව්‍යයේ හැටියට උගතුන් විසින් පිළිගනු ලබන්නේ. දූත කාව්‍ය කියලා කියන්නේත් සංදේශයට කියන තවත් නමක්. ඒ ලැබුණු පූර්වාදර්ශය ඔස්සේ පසු කාලීනව මේ සාහිත්‍යාංගය සිංහල සාහිත්‍යයට වගේම පාලි සාහිත්‍යයටත් ව්‍යාප්ත වෙන බව අපට දැක ගන්න පුළුවන්. ඊළඟට සංස්කෘත සාහිත්‍යයේම තවත් කාරණයක් සඳහන් කළොත් සංස්කෘත සාහිත්‍යයේම මේ දූත කාව්‍යවල එහෙම නැත්නම් සංදේශ කාව්‍යවල මුල් අවස්ථාව ගත්තොත් කාලිදාස තමන්ගේ දූතයා බවට පත් කරගන්නේ මේඝයක් හෙවත් වලාකුලක්. එතනින් පස්සේ තවත් සංදේශ කාව්‍ය කීපයක් රචනා වෙනවා චන්ද්‍රදූත, පවනදූත ආදී වශයෙන්. මේ චන්ද්‍රදූත කාව්‍ය තුල හෝ පවනදූත කාව්‍ය තුල ගත්තහමත් ඒවායේ දූතයා බවට පත් වෙන්නේ අචේතනික වස්තුවක්. සඳ දූතයා බවට පත් කරගන්න නිසා අපි කියනවා චන්ද්‍රදූත කියලා. එහෙමත් නැත්නම් පවන දූත සුළඟ දූතයා බවට පත් කරගන්න නිසා පවන දූත කියලා කියනවා. කාලිදාසගේ මේඝ දූතේ ආභාසයෙන් මුල් යුගයේ සංස්කෘත සාහිත්‍යයට එක් වූ දූත කාව්‍ය සියල්ලේම වාගේ දූතයා බවට පත් කරගත්තේ අචේතනික වස්තුවක්. වගේම බොහෝ වෙලාවට දූතයාගේ නමින් තමයි දූත කාව්‍ය නම් කරලා තියෙන්නේ. හැබැයි පසුකාලීන සංස්කෘත සාහිත්‍යයේ කල් යනකොට අර අචේතනික වස්තුන් වෙනුවට සචේතනික වස්තුන් දූතය විදිහට යොදාගත්තු අවස්ථා අපිට හම්බ වෙනවා. ඒකට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන් ශුක සංදේශය හෙවත් ගිරවෙකු දූතයා බවට පත් කොටගෙන යවන සංදේශය. එහෙම නැත්නම් බ්‍රමණ සංදේශය නමින් හඳුන්වන බමරෙකු දූතයා බවට පත් කරගෙන යවන සංදේශය. ඒ වගේම කෝකිල සංදේශයක් සංස්කෘත සාහිත්‍යයේ දකින්න පුළුවන්. තවත් පසු කාලයට යනකොට මිනිසුන් අතේ පවා දූත පණිවිඩ හුවමාරු කරපු බව සංස්කෘත දූත කාව්‍ය හෙවත් සංදේශ කාව්‍ය අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙනවා. මේ කාරණා ටික මතක් කළේ ඔය කියන පසුබිම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අපට වැදගත් වෙනවා. පාලි සංදේශ කාව්‍ය සාහිත්‍ය ගැන අධ්‍යයනය කරනකොට අපි මේ පාලි සංදේශවල ඉතිහාසය විමසලා බලන්න යනකොට මෙතනදී අපි අර වෛදික සාධක හෝ සංස්කෘත සාධක මත පමණක් පිහිටලා ඒවායේ පරිපූර්ණ ආභාසය මත පමණක්ම පාලි සංදේශාවලිය රචනා වුණා යයි සැලකීම ඇතැම් විට අප මුලා වෙන්න හේතුවක් බවට පත් වෙනවා. සංස්කෘතයේ බලපෑම පැහැදිලිවම තිබුණා. සංස්කෘතයේ පූර්වාදර්ශය පැහැදිලිවම තිබුණා පාලි දූත කාව්‍ය රචනා වෙන්න. නමුත් මූල බීජ දිහා බලනකොට
පාලියට ආවේනික මූල බීජයත් අපිට දකින්න පුළුවන්. අපි අර ඍග්වේදයේ දකින්නට ලැබුණ සරමා කියන බැල්ලගේ අතේ යවපු පණිවිඩය හා සමානවම මේ පණිවිඩ හුවමාරු කිරීම පිළිබඳ ප්‍රවෘත්තීන් පාලි සාහිත්‍යයේත් අපට මූල බීජ විදිහට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම ජාතක පාළිය ගත්තාම ජාතක පාළියේ සහ ජාතක අට කතාව ගන්නකොට ඒ බඳු අවස්ථා විශාල ප්‍රමාණයක් අපට දකින්න පුළුවන්කම තියෙනවා සූත්‍ර සාහිත්‍යයට අදාළ ජාතක පාළිය. ඔය මහෝෂධ පඬිවරයාට පණිවිඩ අරගෙන ආපු ගිරයෙක් පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා උම්මග්ග ජාතකයේ තුල. ඒ වගේ අවස්ථාවන් ත්‍රිපිටක සාහිත්‍යයේ තවත් නොඑක් ජාතක කතාවල ඒ බඳු පණිවිඩ හුවමාරු කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඊටත් අතිරේක වශයෙන් ගත්තාම තවත් එහෙම පාලි සාහිත්‍යයේ නැත්නම් ත්‍රිපිටක සාහිත්‍යයේ අපිට දකින්න ලැබෙන පණිවිඩ හුවමාරු කරගත්තු අවස්ථාවන් විදිහට අපට දකින්න පුළුවන් බුදුහාමුදුරුවෝ ධර්මාන කාලයේම බුදුහාමුදුරුවෝ ඇතැම් අවස්ථාවලදී වෙන අයත් එහෙම පණිවිඩ යවලා තියෙනවා තමන්ගේ වචනයෙන් ගිහිල්ලා මේක කියන්න කියලා. අපේ ප්‍රාචීන මධ්‍යම විභාගයේදී අපේ හාමුදුරුවනේ තේරගාතාවන් හදාරනකොට අපි ඉගෙන ගත්ත එක තේරගාතාවක් චුල්ලපන්තකත් තේරගාතාව. චුල්ලපන්තක හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කමටහනක් දීලා දානෙට වඩිනවා දානෙට වැඩලා දන්ශාලාවේ දන් වළඳන්න පෙර ආතුව එක්තරා පුද්ගලයෙක්ව එවනවා චුල්ලපන්තක හාමුදුරුවෝ කැඳගෙන එන්න කියලා. එයාව කැඳගෙන එන්න යවන්නේ ගිහිල්ලා මගේ වචනයෙන් චුල්ලපන්තක හාමුදුරුවෝ ආමන්ත්‍රණය කරන්න කියලා තමන්ගේ වචනයෙන් ආමන්ත්‍රණය කරන්න ඕන විදිහත් කියනවා. ඊළඟට ඔය මජ්ක්‍ධිම නිකායේ දකින්න ලැබෙන සාති භික්ෂුවගේ කතාවේදීත් සාති භික්ෂුව කැඳවාගෙන එන්න වෙනත් භික්ෂුවක් යවන්නේ තමන්ගේ වචනයෙන් කැඳවාගෙන එන්න කියලා මම වචනේන මගේ වචනයෙන් කැඳවාගෙන එන්න කියලා තමයි යවන්නේ. එතකොට එහෙම කියනකොට බුදුහාමුදුරුවෝ තමන්ගේ වචනයෙන් කැඳවිය යුතු ආකාරයත් කියනවා. ඊට අමතරව තවත් ඉබඳු අවස්ථා කීපයක් අපිට පෙළ සාහිත්‍යයේ දකින්න පුළුවන්. එකක් තමයි ඔය සුප්පවාසා කියන කෝලිය දියණිය. සුප්පවාසා කියන තැනැත්තිය තමන් දරු ප්‍රසූතියට බොහොම වේදනාවෙන් පෙළෙන අවස්ථාවකදී තමන්ගේ ස්වාමි පුරුෂයා අමතවලා එයාව යවනවා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනාමාන කරලා මගේ වචනයෙන් බුදුහාමුදුරුවෝ අමතන්න ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට මම මෙන්න මේ කියන ටික කියන්න කියලා තමන්ගේ සංදේශය තමන්ගේ පණිවිඩය තමන්ගේ ප්‍රකාශනය ඔහුට කියනවා සහ ඔහු ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට මේ ප්‍රකාශනය එලෙසින්ම ප්‍රකාශ කරන බව අපට සුප්පවාසාවගේ කතාවේ දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට චාපාතේරී ගාථාවෙත් අපට ඔවැනි සිදුවීමක් දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට විනය පිටකයට අදාළව ගන්නකොට අපිට විනය පිටකයේ දකින්න පුළුවන් දූතේන උපසම්පදා කියලා එක් උපසම්පදා ක්‍රමයක්. දූතේන උපසම්පදා. ඒකත් යම් ආකාරයකට ওই දූත ලක්ෂණ පෙන්눔 කරන තැනක්. ඒත් එක්කම විනය පිටකයේදී භික්ෂුන් වහන්සේලාට දූත කාර්යයේ නිරත වෙන්න තහනම් කරනවා. ඒකට මේ දේවල් ඇතුලේ අපිට පේනවා බුදුහාමුදුරුවෝ වැඩ ඉඳපු කාලවකවානුව වෙනකොට යම් ආකාරයක මේ පණිවිඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයක් පැවතුනා කියන එකට පැහැදිලිවම සාධක ත්‍රිපිටක සාහිත්‍යය තුල ඇතුළත් වෙලා තියෙනවා. ඒවා සංදේශ වුණාට සංදේශ කාව්‍ය බවට පත් වෙන්නේ නැහැ. ඒ පණිවිඩ හුදෙක් පණිවිඩ හුවමාරු කර ගැනීම සංදේශ කාව්‍යයන් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි සංදේශවල මූල අවස්ථාව ඒ තුලින් නිරූපණය වෙනවා. ඔයිටත් අමතරව ගත්තාම තව වැදගත් සූත්‍රයක් දකින්න පුළුවන් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ තියෙනවා දූත සූත්‍රය කියලා. ඒකේ දූතයෙක් තුල තිබිය යුතු නැත්නම් පණිවිඩ අරගෙන යන කෙනෙක් ගාව තියෙන්න ඕන වැදගත් ලක්ෂණ 8ක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තියෙනවා. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ඇතුළත් වෙලා තියෙන දූත සූත්‍රය. මේ වගේ pāli මූලාශ්‍රවලත් අපට මේ සංදේශයන්හි මූල බීජයන් මූලාවස්ථාවන් දකින්න පුළුවන්කම තියෙනවා.
අර වෛදික සාහිත්‍යයේ දකින්න තිබෙනවා වගේම එනිසා පාලි සාහිත්‍යයට අදාළව සංදේශ කාව්‍ය පිළිබඳ අධ්‍යයනය කරන අප විසින් ඒ ත්‍රිපිටකාගත සාධකයන් කෙරෙහිත් යම් පමණකින් අවධානය යොමු කිරීම එහි මුල් අවස්ථාව හඳුනා ගැනීමෙහිලා වැදගත් වනවා. හුදු සංස්කෘතයට හෝ වෛදික සාහිත්‍යයට සීමා නොවි පාලි පෙළ සාහිත්‍යයේ දක්නට ලැබෙන මූල බීජයන් පිළිබඳවද අවධානය යොමු කිරීම සංදේශ කාව්‍ය අධ්‍යයනය කිරීමේදී වැදගත් වෙනවා. ඊළඟට පාලි සංදේශ සාහිත්‍ය ආරම්භය කියන අවස්ථාවට ගියොත් අපි තාම ආරම්භයට ආවේ නැහැ. අපි මේ දක්වා කතා කළේ සංදේශ කාව්‍යයේ මූල අවස්ථාව. එහෙම නැත්නම් ඒකට මූල බීජ සපයපු තැන් සංදේශ කාව්‍ය ආරම්භ වෙන පූර්වාදර්ශ සපයපු තැන් වගේ දේවල් ගැන තමයි මේ දක්වා කතා කළේ. දැන් අපි අපේ අවධානය යොමු කළොත් පාලි සංදේශ කාව්‍යයන්හි ආරම්භය පිළිබඳව පාලි සංදේශ කාව්‍යවල ආරම්භය විමසලා බලනකොටම අපට පේන කාරණයක් තමයි දැන් සංස්කෘත සාහිත්‍යයේදී නම් අපට දකින්න ලැබුණේ පළවෙනි සංදේශ කාව්‍ය රචනා වෙන්නේ ඊටාම චමත්කාර ජනක දූත කාව්‍යයක් එවත් සංදේශ කාව්‍යයක් රචනා කිරීමේ අපේක්ෂාව මුල් කොටගෙන එහෙමත් නැත්නම් තවත් විදිහකට කියනවා නම් මේඝ දූතය රචනා කිරීමේ අරමුණ බවට අපේක්ෂාව බවට පත් වෙන්නේ චමත්කාර ජනක සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම. චමත්කාර ජනක සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීම තුළින් පාඨකයා තුල රසය මතු කරලීම තමයි එහි අපේක්ෂාව බවට පත් වෙන්නේ. හැබැයි පාලි සංදේශ සාහිත්‍යයේදී ඔය කියපු හුදු සාහිත්‍ය ග්‍රන්ථයක් නිර්මාණය කරලා ඒ තුලින් පාඨකයා තුල රසමතු කිරීම කියන කාරණයෙන් ඔබට ගියපු අපේක්ෂාවන් අපට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියපු අපේක්ෂාවෙන් ඔබට ගියපු ශාසනික දේශපාලනික සම්බන්ධතා වර්ධනය කර ගැනීම විශේෂයි තමයි පාලි සංදේශ ග්‍රන්ථ රචනා කරලා තියෙන්නේ. ඒක මෙන්න මේ කාරණේ සඳහා ක්‍රමෝපායක් වශයෙන් භාවිත කරලා තියෙනවා. සංස්කෘත සාහිත්‍යයේදී හුදු සාහිත්‍ය ග්‍රන්ථයක් රචනා කිරීම සාහිත්‍ය ග්‍රන්ථයකින් පාඨකයා තුල මතු කරලන්නට ඕනේ පාඨකයාට ලබා දෙන්න ඕනේ රසවින්දනය ලබා දීම කියන කාරණෙන් ඔබට ගියපු අපේක්ෂාවන් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් පාලි සංදේශ ග්‍රන්ථවලට එනකොට පාලි සංදේශ ග්‍රන්ථවලදී ඔය කියපු සාහිත්‍ය කෘතියක් රචනා කරලා පාඨක ජනයා තුල රසභාව උද්දීපනය කිරීම කියන මේ අපේක්ෂාවෙන් ඔබට ගිහිල්ලා ශාසනික දේශපාලනික සම්බන්ධතා ප්‍රවර්ධනය කර ගැනීමේ ක්‍රමෝපායක් විදිහට තමයි මුලින්ම පාලි සංදේශ කාව්‍ය රචනා වෙන බව දකින්න ලැබෙන්නේ. හැබැයි ඔය කියපු පාලි සංදේශ කාව්‍ය රචනා වෙන්න කලින් සිටම සංදේශ වමාරු කර ගැනීම මේ අපේක්ෂාව මුල් කොටගෙනම දේශපාලනික හා ශාසනික සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අපේක්ෂාව මුල් කොටගෙනම සංදේශයන් වමාරු කර ගැනීම පාලිය මාධ්‍ය කොටගෙන කාලාන්තරයකින් නම් සිදු කරගෙන ඇවිදින්නලා තියෙනවා. එහි දිගුවක් විදිහට තමයි සංදේශ කාව්‍යයක් බවට ඒ සංදේශපත් වෙන්නේ. මේකේ මූලාරම්භය බැලුවොත් එහෙම මූලාරම්භය බොහොම ඈත අතීතයට දිව යනවා. ඒ කියන්නේ ලාංකේය ජන සමාජය ඉන් බැහැර සමාජයන් සමග පණිවිඩ හුවමාරු කර ගැනීම එහෙම නැත්නම් සංදේශ හුවමාරු කර ගැනීම මේ කියන්නේ සංදේශ කාව්‍ය නෙමෙයි සංදේශ හුවමාරු කර ගැනීම කියන එක බොහොම ඈත අතීතයේ පටන්ම සිදු වීගෙන ආපු බවට සාධක තිබෙනවා.
ඒකට හොඳම උදාහරණය තමයි ඔය මුල් ආර්ය ජන කණ්ඩායම් ඇවිල්ලා ලංකාව ඒ අයගේ ආධිපත්‍යයට නතු වුණයින් පස්සේ එහෙම නැත්නම් විජය කුමාරයා ඇතුළු පිරිස ඉන්පසු ආපු ආර්ය ජන කණ්ඩායම් ලංකාවේ පළපදියම් වුණාට පස්සේ කලක් යනකොට දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලයට එනකොට දේවානම්පියතිස්ස රජතුමා සහ අනිත් පැත්තෙන් ධර්මාශෝක රජතුමා පිළිබඳව අපේ වංශ කතාවල සඳහන් වෙන්නේ මේ දෙන්න නොදුටු මිතුරු හැටියට. ඇයි නොදුටු මිතුරු බවට පත් වෙන්නේ? මේ දෙන්න නිතර ලියුම් හුවමාරු කරගෙන තියෙනවා. එහෙම නැත්නම් සංදේශ හුවමාරු කරගෙන තියෙනවා. කොට එතනින් ඒ තරම් ඉතිහාසයකින් ආරම්භ වෙච්ච මේ ප්‍රවෘත්ති ඊටත් කලින් ඔය ආර්ය ජන කණ්ඩායම් ආවට පස්සේ ඉන්දියාවට පණිවිඩය යවලා Tamanට බිරින්දෑවරු එහෙම ගෙන්නගත්තු අවස්ථා පිළිබඳව වංශ කතාවල සඳහන් වෙනවා. එතකොට ඒ අවපේවත් බොහෝ විට ඔය සංදේශ ස්වරූපයේ ඒවා විය හැකියි. ඉතින් එහෙම ඉතිහාසයේ ඉඳන් පැවතීගෙන එන මේ ක්‍රමවේදය ඔය කියපු සිදුවෙන්නේ පාලිය මාධ්‍ය කොටගෙන නෙමෙයි. නමුත් මහින්දාගමනයෙන් පසුව ලංකාවේ තේරවාද බුදු සමය මුල් බැසගත්තායින් පස්සේ සහ මහා විහාරය බිහිවීමෙන් පස්සේ ලංකාව තේරවාදී මූලස්ථානයේ බවට පත්වීමේ අනෙක් ප්‍රතිඵලය තමයි සෙසු තේරවාද බෞද්ධ රටවල් සමග ගනුදෙනු කිරීමේදී මාධ්‍ය භාෂාව බවට පත් කරගන්නේ පාලි භාෂාව. විශේෂයෙන් බුරුමය, තායිලන්තය වගේ රටවල් එක්ක ගනුදෙනු කරනකොට ඇතැම් විට ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ සමග ගනුදෙනු කරනකොට පාලිය මාධ්‍ය භාෂාව බවට පත් කරගෙන තියෙනවා. ඒ අතරනොත් කැපී පෙනෙන්නේ බුරුමයත් එක්ක තිබ්බ සම්බන්ධතාව තමයි විශේෂයෙන් කැපී පෙනෙන්නේ බුරුමය කියලා කිව්වට බුරුමය තායිලන්තය කියන රටවල් දෙක සමග පොදුවේ තිබුණ සහ සම්බන්ධතා වලදී ඒ සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා මාධ්‍ය භාෂාව බවට පත් කරගෙන තියෙන්නේ පාලි භාෂාව කියන වග අපට පැහැදිලි වෙනවා ඉතිහාසය අධ්‍යයනය කරනකොට. ඔන්න ඔය කියන සිදුවීමේ ඊළඟ ප්‍රතිඵලය තමයි පළවෙනි පාලි සංදේශ කාව්‍ය හෙවත් දූත කාව්‍ය බිහිවීම දක්වා වර්ධනය වෙන්නේ. ඉතින් ඔය බුරුමය සහ තායිලන්තය සමග සංදේශ හුවමාරු කර ගැනීම කියන මේ කාරණය එහෙම නැත්නම් ලිඛිතව තොරතුරු අදහස් හුවමාරු කර ගැනීම කියන කාරණය වඩා ව්‍යාප්තියටපත් වෙන්නේ පොළොන්නරු යුගයේ වගේ වෙනකොට අනුරාධපුර යුගයේදී අපිට ඒ තරම්ම සාධක හම්බ වෙන්නේ නැහැ ලිඛිතව අදහස් හුවමාරු කරගත්තු බවට නැතුවම නෙවෙයි. නමුත් සාපේක්ෂව බලනකොට පොළොන්නරු යුගයේ තමයි මේ කාරණා වර්ධනයටපත් වෙන්නේ. එතනින් ආරම්භ වෙන ඒ අදහස් හුවමාරු කර ගැනීම ඇතැම් විට මෑත යුගයේ දක්වාම දිගටම පැවතීගෙන ඇවිදින්නලා තියෙනවා. එතකොට ඔන්න ඔය කියපු අරමුණ ඒ කියන්නේ සාසනික හා දේශපාලනික සම්බන්ධතා වර්ධනය කර ගැනීම කියන මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ මූලික අරමුණෙන් තමයි මුල්ම පාලි සංදේශ කාව්‍යය බිහි වෙන්නේ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. කොහොම නමුත් කිව යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි සිංහල හා සංස්කෘත සාහිත්‍යයවල තරමටම පාලි සාහිත්‍ය ඇතුලේ මේ සංදේශ ග්‍රන්ථ එහෙම නැත්නම් සංදේශ කාව්‍යය ජනප්‍රියත්වයට පත් වෙන්නේ නැහැ. සහ ව්‍යාප්තියට පත් වෙන්නේ නැහැ. ඒකත් අපි හේතු සාධක පරීක්ෂා කොට බැලිය යුතු කාරණයක්. අපි දන්නවා සංස්කෘත සාහිත්‍ය මේඝදූතයෙන් පස්සේ විශාල සංදේශ ග්‍රන්ථ ගණනාවක් රචනා වෙනවා. දූත කාව්‍ය විශාල ප්‍රමාණයක් රචනා වෙනවා. සිංහල සාහිත්‍යයේත් එහෙමයි. නමුත් පාලි සාහිත්‍යයේ ඊතරම් සංදේශ කාව්‍ය ජනප්‍රිය වන්නේ නැහැ සහ ඊතරම් ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා වෙන්නේ නැහැ. ඒකට තුඩු දීපු හේතු සාධක තියෙන්නට පුළුවන්. නමුත් ඒක අපි පිළිගත යුතු සත්‍යයක්. පළවෙනි පාලි සංදේශ කාව්‍ය බවට පත් වෙන්නේ මහානාග කුල සංදේශය හෙවත් මානාවුලු සංදේශය. මේක මහානාග කුල සංදේශය නමින් තමයි ප්‍රකට සහ ඒ සඳහා යොදන පර්යාය නාමයක් හැටියට
බොහෝ තැන්වල මහා නාග කුල සංදේශය කියන නාමයත් අපට භාවිත වෙන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. මේ ග්‍රන්ථය තමයි දැනට pāli සාහිත්‍යයේ අපට දක්නට ලැබෙන අපට විද්‍යමාන වන පැරණිතම සංදේශ කාව්‍ය නැත්නම් දූත කාව්‍ය හැටියට අපි සලකනු ලබන්නේ. මේ කෘතිය කාලයකට ඉහතදී සංස්කරණය කරපු ගින්තොට ශ්‍රී මේධංකර කියන හාමුදුරුවෝ මේ ග්‍රන්ථය සඳහා තව නමක් යෝජනා කරලා තියෙනවා නැත්නම් නමක් ලබා දීලා තියෙනවා. උන්වහන්සේ මේක නම් කරලා තියෙන්නේ රාමඤ්ඤ සංදේශ කියන නමින්. හැබැයි ඒ පිළිබඳව ਵਿਚාරයට ලක් කරන පොළොත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ සඳහන් කරනවා මේ කෘතියේ රාමඤ්ඤ දේශයත් එක්ක සම්බන්ධයක් නැති නිසා මේකට මේ රාමඤ්ඤ සංදේශ කියන නමක් යොදා ගැනීම තරම් යුක්තියුක්ත වන්නේ නැතය කියලා පොළොත්තේ නායක හාමුදුරුවෝ පෙන්වා දීලා තියෙනවා. කොහොම නමුත් ඒ අනුව අපට පැහැදිලි pāli සාහිත්‍යයේ පළවෙනි දූත කාව්‍ය හෙවත් සංදේශ කාව්‍යසේ සලකන මහා නාග කුල සංදේශය තව අපර නාමයකින් හැඳින්වෙනවා මානාවුලු සංදේශය කියලා සහ එයට රාමඤ්ඤ සංදේශ කියන නමත් ඇතැම් අවස්ථාවලදී යොදාගෙන තිබෙනවා. හරි. දැන් අර අපි ඉස්සෙල්ලා කාරණයක් කතා කරා මෙන්න මේ විදිහට. අනෙත් සාහිත්‍යංග වගේම සංස්කෘත සාහිත්‍යය ගුරු කොටගෙන තමයි මේ සංදේශ ග්‍රන්ථ හෙවත් දූත කාව්‍යයක් බිහි වුණේ. නමුත් දේශාන්තර හා භාෂාන්තර වශයෙන් ව්‍යාප්ත වෙනකොට ඒවා ආවේනික ලක්ෂණයන්ගෙන් පෝෂණයටපත් වුණා කියලා කලින් මේ කාරණය කතා කළා. දැන් මේ මහා නාග කුල සංදේශයට එනකොට මේකට එකතු වෙච්ච ආවේනික ලක්ෂණ මොනවද? සංස්කෘත සංදේශ ග්‍රන්ථවල නැත්නම් සංස්කෘත දූත කාව්‍යවල තියෙන්න ඕනේ මූලික කාරණා කීපයක් තියෙනවා. යම් ග්‍රන්ථයක් දූත කාව්‍යයක් බවට පත් වෙන්න අවශ්‍ය කරන මූලික කරුණු ටිකක් තියෙනවා. මම කියන්නේ හැම සංදේශයක්ම දූත කාව්‍යයක් බවට නැත්නම් සංදේශ කාව්‍යයක් බවට පත් වෙන්නේ නැහැ කියලා. කොට සංදේශ කාව්‍යයක මූලික වශයෙන් මෙන්න මේ කාරණා ටික තියෙන්න ඕනේ. එකක් තමයි ප්‍රේෂක කියලා කියනවා. ප්‍රේෂක කියලා කියන්නේ කාටද? ප්‍රේෂකයා කියලා කියන්නේ ඒ සංදේශය යවන කෙනෙක් ඉන්න ඕනේ. ඒ සංදේශය පණිවිඩය යවන පුද්ගලයෙක් ඉන්න ඕනේ. ආන් එයාට කියනවා ප්‍රේෂක කියලා. ඊළඟට හාරකයෙක් ඉන්න ඕනේ. හාරක කියලා කියනවා අර ප්‍රේෂකයා විසින් යවන පණිවුඩය රැගෙන යන කෙනාට කියනවා හාරකයා කියලා. උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා කතා කරපු මේඝදූතය ගත්තොත් මේඝදූතේ ප්‍රේෂකයා බවට පත් වෙන්නේ අර යක්ෂ නායකයා. හාරකයා බවට පත් වෙන්නේ මේඝය හෙවත් වලාකුළ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ග්‍රාහකයෙක් ඉන්න ඕනේ. මේක දූතය ගත්තොත් අර යක්ෂ නායකයාගේ බිරිඳ තමයි ග්‍රාහකයා. පණිවිඩය ලබන කෙනා ග්‍රාහකයා. ප්‍රේෂකයෙක්, හාරකයෙක් වගේම ග්‍රාහකයෙක් ඉන්න ඕනේ. ඔය තුන් දෙනාම හිටියත් වැඩක් නැහැ. ඊළඟට තියෙන්න ඕනි දේ තමයි පාලි ක්‍රමයට මම ලියන්නම් සංදේශයක් තියෙන්න ඕනේ. සංදේශය හෙවත් පණිවිඩය. ඔන්න ඔය මූලික කාරණා හතරෙන් සමුපලක්ෂිත වෙන්නට ඕන සංදේශයක් වුණාම ප්‍රේෂකයෙක් ඉන්න ඕනේ, හාරකයෙක් ඉන්න ඕනේ, ග්‍රාහකයෙක් ඉන්න ඕනේ, සංදේශයක් තියෙන්න ඕනේ. ප්‍රේෂකයා කියන්නේ පණිවිඩය යවන කෙනා, හාරකයා කියන්නේ අරන් යන කෙනා, ග්‍රාහකයා කියන්නේ ලබන කෙනා, සංදේශය කියන්නේ පණිවිඩය. ඔය හතර තිබුණට විතරක් ඒක දූත කාව්‍යයක් වෙන්නේ නැහැ. ඔය හතරට අතිරේක වශයෙන් මේ
දූත කාව්‍ය තුල අන්තර්ගත වෙන්න ඕනි මගවැනුම් පුරවැනුම් දියකෙලිවැනුම් ආදී නොයෙක් වර්ණනා ආදිය අන්තර්ගත වෙන්නටත් ඕන. ඒ වර්ණනා ආදිය අන්තර්ගත වුණාට විතරක් මදි. ඒකේ ආකෘතිය සකස් වෙන්න ඕන විදිහත් ආලංකාරිකව පෙන්වලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ග්‍රන්ථාරම්භය ගත්තාම කෘතියේ ආරම්භය එක්ක දූතාශිර්වාදයකින් දූතයාට ආශිර්වාද කරමින් ආරම්භ කරන්න ඕනේ. අපි දන්න කියන සිංහල සංදේශයක් ගත්තොත් ගිරා සංදේශය කොහොමද පටන් ගන්නෙ? සරද කිර රද නන්වන් රුවන් රුවන් යහකුරු මියුරු තෙපලෙන් සවුලෙව් සදන් හදනා. සරද කිර රද ගිරවට ආශිර්වාද කරනවා. කිර කියන්නේ ගිරවට, කිර රද සැරදේවා කියලා ආශිර්වාද කරනවා. නන්වන් රුවන් රුවන් නොඑක් වර්ණයෙන් යුක්ත මණික් වලින් කරපු රූපයක් බඳු ගිරවට සැරදේවා කියලා ආශිර්වාද කරනවා. යහකුරු මියුරු තෙපලෙන් සවුලෙව් සදන් හදනා. යහපත් අක්ෂර සහිත මිහිරි වචන වලින් සියලු සත්වයන්ගේ සිත් ගන්නා වූ නොඑක් වර්ණයෙන් යුත් මාණික්කයන්ගෙන් කළ රූපයක් බඳු ගිරවට සැරදේවා කියලා ආශිර්වාද කරලා දූත ආශිර්වාදයෙන් තමයි ගිරා සංදේශය ආරම්භ කරන්නේ. එහෙමත් නැත්නම් කතා නිර්දේශයකින් නැත්නම් වස්තු නිර්දේශය වගේ ওই වගේ කාරණයකින් තමයි සාමාන්‍යයෙන් මේ කෘතිය ආරම්භ වෙන්න ඕනේ. ওই වගේ ආලංකාරිකව දක්වපු පිළිවෙලක් තියෙනවා. ඔන්න ඔය කියපු ලක්ෂණ වලින් සමන්විත වුණාම තමයි සංදේශය සංදේශ කාව්‍යයක් බවට හෙවත් දූත කාව්‍යයක් බවට පත් වෙන්නේ. එතකොට මහානාග කුල සංදේශයේ දකින්න ලැබෙන ආවේනික ලක්ෂණ මොනවද? මහානාග කුල සංදේශයේ පටන් ගන්නේ ඔය කියපු විදිහේ දූතාශිර්වාදයකිනුත් නෙමෙයි, වස්තු නිර්දේශයකිනුත් නෙමෙයි, අඩුම තරමෙන් ඉටු දෙවි නැමදීමකිනුත් නෙමෙයි. ඔය එකකින්වත් නෙමෙයි පටන් ගන්නේ. මහානාග කුල සංදේශයේවත් මානාවලු සංදේශය පටන් ගන්නේ පුරවර්ණනාවකින්. පුදන කොටම කාපියකා කියලා පටන් ගන්නෙම මහානාග කුලයේ මේ මහානාග කුල කියන පුරවරයේ තිබිච්ච රම්ම විහාරය පිළිබඳව කරන අපූර්ව වර්ණනාවකින් තමයි ග්‍රන්ථය ආරම්භ වෙන්නේ. ඒ නිසාම සමහර අය මේක මේ සංදේශ කාව්‍යයක් හැටියට පිළිගන්න නැත්නම් දෘශ්‍ය කාව්‍යයක් හැටියට පිළිගන්න ටිකක් මැලි වෙන ස්වභාවයකුත් දකිනවා. කොහොම නමුත් ඒක පාලි ආවේනික ලක්ෂණයක්. ඊළඟට අර සංස්කෘත සාහිත්‍යයේ මුල් යුගයේ දකින්නට ලැබුණු දූතයා ප්‍රධාන කොටගෙන නාමකරණය කිරීම කියන එකත් අපිට මේකේ දකින්න ලැබෙන්නේ නැහැ. දැන් මේඝ දූත, ඡන්ද දූත, පවන දූත නැත්නම් ශුක සංදේශ, භ්‍රමණ සංදේශ, කෝකිල සංදේශ වගේ නම් වලින් සංස්කෘත සාහිත්‍යයේ හැඳින්වුවා වගේම සිංහල සාහිත්‍යයේ ගිරා සංදේශ, මයුර සංදේශ, කෝකිල සංදේශ, හංස සංදේශ ආදී නම් වලින් හඳුන්වපු විදිහට දූතයා ප්‍රධාන කොටගෙන නාමකරණය කිරීමක් මහානාග කුල සංදේශයේවත් මානාවලු සංදේශයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒකේ මහානාග කුල කියන මේ පුරවරය ප්‍රධාන කොටගෙන නාමකරණය කිරීම තමයි දකින්න ලැබෙන්නේ. මේ වාවේනික ලක්ෂණ. ඊට පස්සේ මේඝදූතේ තමන්ගේ ප්‍රේමය තම ප්‍රියාම්බිකාව වෙත ප්‍රකාශ කොට පණිවිඩයක් යැවීම පුදු සාහිත්‍ය රසාස්වාදයේ උදෙසා පාඨකයාගේ රසෝද්දීපනය කිරීම තමයි අරමුණ බවට පත් වෙන්නේ. හැබැයි මේකේ අරමුණ බවට පත් වෙන්නේ එක නෙමෙයි බුරුමයෙන් ආපු පණිවිඩයකට එහෙම නැත්නම් සංදේශයකට පිළිතුරක් විදිහට තමයි මේ සංදේශය ලියන්නේ සහ ඒ සංදේශයේ සඳහන් වෙනවා ලංකාවේ මහා පරාක්‍රම බාහු රජතුමා මුල් කොටගෙන ශාසන සෝධනය කළේ යම් ආකාරයකටද එලෙසින්ම බුරුමයේ සිරිධම්ම රජතුමා මුල් කොටගෙන ශාසනය පවිත්‍ර කරන්නය කියන ඉල්ලීම සිදු කොටගෙන තමයි මේ ලේඛනය
රචනා කරන්නේ නැත්නම් මේ දූත කාව්‍ය රචනා කරන්නේ. ඉතින් අරමුණ අතින් ගත්තාම අර මුලින් කියපු පෞද්ගලික අරමුණු වෙනුවට පොදු අරමුණු මුල් කොට ගැනීමේ ස්වභාවයකුත් පාලි සංදේශ සාහිත්‍යයේ ආරම්භයේදී අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක පාලි සාහිත්‍යයේ විතරක් නෙමෙයි ලංකාවේ දැනට විද්‍යමාන සංදේශ සාහිත්‍ය අතරත පැරණිතම සාහිත්‍ය හැටියට සිංහල පාලි දෙකෙන්ම පැරණිම සංදේශ ග්‍රන්ථයේ හැටියට අපිට සලකන්න පුළුවන්කම තියෙන්නේ මහා නාග කුල සංදේශය. මොකද සිංහල සාහිත්‍යයේ ලියවෙච්ච බොහෝමයක් සංදේශ කාව්‍ය පසු කාලීන ඒවා. නමුත් ඊට පෙර තිබුණු ඇතැම් සංදේශ තිබූ බවට සාධක තිබුණත් එබඳු සංදේශ වර්තමානයේ වෙනකොට අවිද්‍යමානයි. දැන් ඔය සිදත් සංග්‍රහයේ එක තැනක කියවෙනවා මේ මොනරින්දු එකල්ලි පුල් සලගෑ නවා ගනී කියලා. මොනරින්දු එකල්ලි පුල් සලගෑ නවා ගනී. මොනරින්දු කියන්නේ මොනර නායකයා එකල්ලි ඒ වෙලාවේ පුල් සලගෑ. පුල් කියන්නේ පිපිච්ච සලගෑ සල්ගහක අග නවා ගනී. නවාතැන් ගන්නවයි කියලා ප්‍රකාශයක් එනවා. මේක උගත්තු විශ්වාස කරනවා පැරණි මයුර සංදේශයකින් උපුටාගත්තු උද්ෘතයක් කියලා. නමුත් ඒ පැරණි මයුර සංදේශය අද වෙනකොට දකින්න ලැබෙන්නේ නැහැ. වර්තමානයේ ලංකාවේ රචනා වූ සංදේශ ග්‍රන්ථ අතරින් වර්තමානයේ අපිට දකින්න ලැබෙන සංදේශ ග්‍රන්ථ අතරත පැරණිතම සංදේශයේ විදිහට මහා නාග කුල සංදේශයේවත් මානාවුලු සංදේශය හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට මේකේ කතුවරයා පිළිබඳවත් ගත්තාම නිශ්චිතවම අදහසක් නැහැ. කතුවරයා පිළිබඳව නිශ්චිත පිළිගත් ඒකමතිකත්වයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුවක් බවට පත්වෙන්නේම ග්‍රන්ථය තුල කතුවරයාගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්ම මතවාද කීපයක් තිබෙන බව දකින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ මතවාද පිළිබඳ සමාලෝචනයක් අපට දකින්න ලැබෙනවා. මෙන්න මේ හතරභාගී සුගතවංශ හාමුදුරුවෝ ලියපු පොතක් තියෙනවා. උන්වහන්සේගේ කෘතියේ මේ මතවාද පිළිබඳව සමාලෝචනයක් දකින්න පුළුවන්. මේ තියෙන්නේ කෘතිය පාලි සංදේශ සාහිත්‍යය. පාලි සංදේශ සාහිත්‍යය හතරභාගයේ සුගත වංශ හිමි විසින් තමයි රචනා කරලා තියෙන්නේ. පාලි සංදේශ ග්‍රන්ථ වලට අදාළ බොහොම වැදගත් තොරතුරු රාශියක් මේකේ දකින්න පුළුවන්. ගොඩගේ පොත් සමාගමේ මුද්‍රණය කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොටත් මේක තියෙනවා. මාත් බොහොම මෑත කාලේ මේ පොත ගත්තේ. ඒ තරම් ලොකු මුදලක් වෙන්නේ නැහැ. රුපියල් 300ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් කියවන්න හොඳ පොතක් මේ විෂය සම්බන්ධයෙන්. අපේ ඉදිරි පාඩමේදී තවදුරටත් මේ මහා නාග කුල සංදේශය පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අපේක්ෂා කරනවා. මෙතනදී මූලික වශයෙන් අද පාඩමේදී අපි අපේක්ෂා කළේ පාලි සංදේශ සාහිත්‍යයට පූර්විකාවක් සපයා ගන්න සංස්කෘත සාහිත්‍යයෙන් කොහොමද පාලි සංදේශ සාහිත්‍යයට ආවේ සහ ඒවට වස්තු බීජ මූල බීජ සපයපු තැන් සහ පූර්වාදර්ශ සපයපු තැන් මොනවද? ඊළඟට කවර අරමුණක් මුල් කොටගෙනද මේ පාලි සංදේශ සාහිත්‍ය නිර්මාණය වෙන්නේ කියන කතාව පිළිබඳව මූලික හඳුනා ගැනීම සිදු කරන්නට තමයි අපි අද මේ පාඩමේදී අපේක්ෂා කරේ. අපේ ඊළඟ පාඩමේදී අපි මේ මහා නාග කුල සංදේශය පිළිබඳ වැඩි විස්තරත් ඒ වගේම පාලි භාෂාවෙන් රචනා වූ අනෙකුත් සංදේශ කාව්‍ය පිළිබඳවත් තොරතුරු සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා මෙහි දෙවැනි කොටස තුලින්. ඒ අපේක්ෂාවත් ඇතිව අද දවසේ සමුගන්නටයි සූදානම. නැවත ඊළඟ පාඩමෙන් හමු වනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින්
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ටීපී ප්‍රාචීන අධ්‍යාපනය